හරි. බැංකු සැසඳුම් වල සාමාන්‍යයෙන් ක්‍රම දෙකක් තියෙනවා ගැටලුවක් නැහැ. හරි. ඒ කියන්නේ මේ බැංකු ප්‍රකාශයේ ශේෂය දීලා සහ සංශෝධිත බැංකුමේ ශේෂය හරහා අපිට ගමන් කරන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා ගැටලුවක් නැහැ. නමුත් මේකේ පොඩ්ඩක් අපේ අර සියුම් තැනක් තියෙනවා. ඒ සියුම් තැන තමයි අපිට දිවස් කියන එක චුට්ටක් අඩුයි. නේද? දිවස් කියන එක පොඩ්ඩක් අඩු නිසා ඒ සියුම් තැනට එකපාරටම ඔයාලට යන්න අමාරුයි. කියන්නේ එකපාරටම යන්න එපා. මොකද එවැනි තැනකට එකපාරට යනවා කියලා කියන්නේ හිතා ගන්න බැරි දේවල් වෙනවා නේ. සාමාන්‍ය මෙහෙම. අපි වාහනයක් නැත්නම් වාහනයක යනවා නම් වාහනයක ඉස්සරහට යනකොට හොඳට අපිට පාර පේනවා. හැබැයි සමහරක් වෙලාවට පේන්නේ නැති අවස්ථාවක් තියෙනවා. අපි හිතනවා සාමාන්‍යයෙන් පාරක කෙලින් යද්දී අපිට හොඳට පාර පේනවා. හැබැයි රිවර්ස් එකට ගන්නකොට පට්ට අමාරුයි නේද? හිමින් ෆස්ට් එකේ නේද ක්ලච් බැලන්ස් හොඳට තියෙන්න ඕන වංගුවක් එහෙම ගන්නකොට. එහෙනම් මම හැමතිස්සෙම කියන්නේ ඔයාලට ඕනම දෙයක් කරනකොට ඉස්සරහා ඉඳන් යන පියවරකට කරන්න. කියන්නේ ඉස්සරහා ඉඳන් ඉස්සරහා බලාගෙන යන පියවරක්. හරි. මම මේක ගාන ඇතුලේ තියෙන දෙයක් තමයි මේ බොරු ටිකක් කිව්වේ. හරිද? නිකන් කිව්වේ මේ ගාන ඇතුලේ තියෙන දෙකක්. හරි. ගානට ආවම මම ඒක මොකක්ද කියලා ඔයගොල්ලන්ට පැහැදිලි කරන්න. යම් ප්‍රශ්න අංක 108. ප්‍රශ්න අංක 108. ප්‍රශ්න අංක 108. 2007-12-31 දිනට ක්‍රවුන් සමාගමේ බැංකු ප්‍රකාශයේ පෙන්වුම් ශේෂය බැංකු ශේෂයක් හා සහ සමාගමේ ගණකාධිකාරිවරයා විසින් පසුව කරන පරීක්ෂණදී පහත් දෑ හෙළිදරව්‍ය හරි අපිට කියනවා පහත දෑ උදාහරණ කරලා සැසඳුම් ප්‍රකාශය සකස් කරන්නලු බැංකු සැසඳුම් ප්‍රකාශය බැංකු සැසඳුම් ප්‍රකාශය බැංකු සැසඳුම් ප්‍රකාශය හරි බැංකු ප්‍රකාශය අනුව ශේෂය පුංචි කැල බැර නිසා ඉතිරිය බැර නම් එකතු වෙන්නේ තැන්පත් එකතු වෙනවා හර වැරදි අඩු වෙනවා නිකුතු අඩු වෙනවා බැර වැරදි හරි සහ සාමනාද සංශෝධිත බැංකු ගිණුම උඩ කියලා පියන් අපිට කියනවා 2018 බැල ශේෂයක් තිබ්බලු. ඊට පස්සේ කියනවා බැංකුවේ තැන්පත් කරන ලද 30000ක චෙක් පතක් මෙතෙක් උපලබ්ධ වෙලා නැහැලු. ඊට පස්සේ කියනවා 50000ක සදා නිකුත් කළ චෙක් පතක් මෙතෙක් ඉදිරිපත් වෙලා නැහැලු. 50000ක චෙක් පතක් මෙතෙක් ඉදිරිපත් වෙලා නැහැලු. හරි. ඊට පස්සේ කියනවා බැංකුව විසින් ඍජුවම එකතු කර ගන්න ලද ලාභාංශ නැත්නම් ආයෝජන වාර්තා කළ නැහැලු. ආයෝජන කීයක්ද? රුපියල් 7000ක්. ඊට පස්සේ කියනවා ස්ථාවර නියමත ගෙවූ රක්ෂණය 5000ක් වාර්තා කළ නැහැලු. රක්ෂණය ඊළඟට කියනවා 10000ක තැන්පත් කළ චෙක් එකක් බැංකුව විසින් අගරු කර ඇතත් අන 10000ක තැන්පත් කළ චෙක් එකක් බැංකුව විසින් අගරු කරා. තැන්පත් කරන්නේ හර පැත්තෙන් අගරු කරන්නේ බැර පැත්තෙන්. එහෙනම් ඒක බැංකුවේ මේ වාර්තා කරලා නැහැ කියලා කියන්නේ අගරු තැන්පතු. එච්චරයි. දැන් මේ ටික සුළු කරලා ගමු අපි මෙතනින්. අන්න මෙතන එනවා 48000යි 48000යි. මෙන්න මේ හේතුව නිසා තමයි මම ඔයාලට කිව්වේ යට ඉඳන් උඩ යන්න එපා කල්පනාවෙන් කියලා. එහෙම යට ඉඳන් උඩ ගිය කෙනෙක් ඉන්නවා නම් යාට මෙතන වැරදිලා තියෙන්න පුළුවන්. හරිද? යට ඉඳන් උඩ ගිය කෙනෙක් ඉන්නවා නම් යාට මෙතන වැරදිලා තියෙන්න පුළුවන්. කල්පනාවෙන් යන්නයි ඕන. හරි? බලන්න. ඇයි මම මෙහෙම කියන්නේ කියලා බලන්න. මම හැමතිස්සෙම කියනවා මෙතන ධන වැඩි නම් මෙතන අඩු වෙන එක අවුලක් නැහැ. 100ක් ධන තිබිලා 50ක් අඩු වුණොත් අවසාන උත්තරේ ධන 50යි. ඒක නිසා මම මේ දින අගෙන් කියනවා යාට. හරිද? අපි හිතමු මෙතන තියෙන්නේ ඍණ ධන 50යි. මෙතන තියෙනවා ඍණ 60ක්. ඒ කියන්නේ මෙතන අවසාන උත්තරේ ඍණ 10ක් වෙනවා නේද? ඒ කියන්නේ ධන ඉක්මවා ඍණ අඩු වෙලා නේද? ධන ඉක්මවා ඍණ අඩු වෙලා. ධන ඉක්මවා ඍණ අඩු වුණා නම්
මේ ඉතිරිය කියන එක අනිත් පැත්ත හැරෙනවා. ඉතිරිය කියන එක අනිත් පැත්ත හැරෙනවා. ඒ කියන්නේ අයිරාවක් බවට පරිවර්තනය වෙනවා. අයිරාවක් බවට පරිවර්තනය වෙනවා. එහෙනම් බලන්න මේ 50 මේ 48,000 මෙතන 50,000ක් තමයි අඩු වෙන්න තියෙන්නේ. 48,000න් 50,000ක් අඩු වෙනවා කියන්නේ 2,000ක් ඍණ. හැබැයි අපි ඍණ කියලා ලියන්නේ නැහැ. කැතයි. ඇයි? ධනවල ධන කියන එකාගේ අනිත් පැත්ත ඍණ නම් ධන කියන එකාගේ අනිත් පැත්ත ඍණ නම් ඉතිරිය කියන එකාගේ අනිත් පැත්ත මොකක්ද? අයි රාව. අයි රාව. දැක්කා 2000ක අයිරාවක් ආවේ ලියන්න සංශෝධිත බැංකු ගිණුම අනුව ශේෂය අයිරාව සංශෝධිත බැංකු ගිණුම අනුව ශේෂය අයිරාව. එතකොට අයිරාවක් නම් ශේෂය ඊගේ බැරට ශේෂය පගේ හරට 2000යි. හරි. දැන් අපි ගමු වෙනස 15,000යි උඩ වෙනස ගන්නවා 6,000යි නම් ශේෂය ඊගේ ගැලපුම් කිරීමට පෙර ශේෂය ඊගේ 6,000යි. ගැලපුම් කිරීමට පෙර ශේෂය ඊගේ 6,000යි. හරිද? ඊළඟට 109 වෙනි ගාන ප්‍රශ්න අංක 109 ප්‍රශ්න අංක 109 ප්‍රශ්න අංක 109 මොකක්ද බලන්න අපිට කියන්න බලන්න. ප්‍රශ්න අංක 109 බලන්න අපිට කියන්නේ. අපිට කියනවා ප්‍රශ්න 109 කරා නේද? 110යි. සෝරි. 109 කරා අපිට තියෙන 110යි. 110 කියනවා සීමා සහිත මහේන්ද්‍රන්ගේ ව්‍යාපාරයේ 1990 12/31 දිනට පහත තොරතුරු ඔබ වෙත සපයා ඇත. බැංකු ප්‍රකාශයේ දැක්වෙන පරිදි අයිරාව අයිරාවක් තියෙන්නේ අයිරාවක් හොඳ කල්පනායින් යන් අයිරාව 15,400කි. පහත් දාන සැසඳුම් අයිතමයන් ඔබ වෙත සපයා ඇත. දෙසැම්බර් මාස අවසාන සතියේ නයිමියන්ට නිකුත් කරන ද 6,400ක් යනාදී වශයෙන් තොරතුරු දීලා අවසාන වශයෙන් ඉරනවා. සැසඳුම් ප්‍රකාශය සහ සංශෝධිත බැංකු ගිණුම එනම් මෙන්න සැසඳුම් ප්‍රකාශය යහුවා. දැන් සංශෝධිත බැංකු ගිණුම සංශෝධිත බැංකු ගිණුම බැංකු සැසඳුම් පත් බැංකු සැසඳුම් පත් ඒකේ මුලට ගමු බැංකු ප්‍රකාශනය අනුව ශේෂය බැංකු ප්‍රකාශය අනුව ශේෂය ගන්න බලන්න මේක කියලා තියෙන අයිරාවක් නේද? අයිරාවක් කියලා තියෙන්නේ. එහෙනම් අපි දාන්නත් ඕන අයිරාවක් කියලා. එහෙනම් මෙතන දාමු අයිරාව. ඒක මට ඉතා පහසුයි. මට හොඳයි. නේද? මට හොඳයි. මම එහෙම දාන එක කාටවත් නෙමෙයි හොඳ මට හොඳ. හරි අයිරාව. ඊළඟට කියනවා ඔන්න කියනවා අයිරාවක් කීයද 15,400යි. 15,400ක අයිරාවක් නම් එකතු වෙන්නේ කවුද? අයිරාවක් කියලා කියන්නේ ශේෂයේ මොන පැත්තද තියෙන්නේ? බැංකු ගිණුමට අනුව නම් ප්‍රකාශයට අනුව නම් හාර නේද? හාර බැංකු ප්‍රකාශයට අනුව නම් හාර පැත්තේ තියෙන්නේ. නම් නිකුත් කළ නමුත් එකතු වේ සහ බැර වැරදි එකතු වේ. අඩු වෙනවා කවුරුද අඩු වෙන්නේ? තැන්පත් කළ නමුත් අඩු වේ. හර වැරදිත් අඩු වේ. තැන්පත් කළ නමුත් අඩු වේ.
හර බැලදී අඩු වේ. හරි එහෙනම් අපි යන් ගානට ගාන කියනවා දෙසැම්බර් මාසයේ අවසාන සතියේ ණය හිමියන් නිකුත් කරන ලද 6400ක් 498ක් 780ක් සහ 3260ක් දරන චෙක්පත් බැංකු ප්‍රකාශයේ දැක්වෙන්නේ නැහැලු. ඒ කියන්නේ ණය හිමියන් නිකුත් කරපු චෙක් දෙසැම්බර් මාසය තුලදී මේවා ඉදිරිපත් වෙලා නැහැ නේද? නිකුත් කරපු චෙක් ඉදිරිපත් වෙලා නැහැලු. එහෙනම් එන්න 6400 498 780 3260 ඊට පස්සේ කියනවා 6500කට ලැබුණ චෙක් පතක් බැංකු විනිමය වාර්තා කර ඇතද 6500කට ලද චෙක් පතක් බැංකු විනිමය වාර්තා කළ ඇතද දෙසැම්බර් මාසයේ තුලදී බැංකුවේ තැන්පත් කරන මෙත අන තැන්පත් කරන වූ උපලබ්ධ වූ චෙක් පත් 6500යි 6500යි ඊට පස්සේ රුපියල් 8ක බැංකු ගාස්තු සහ පොලිය අය කරගෙනලු එනම් මුල ශේෂය ඉදිරි තියලා බැංකු ගාස්තු රුපියල් 8යි ඊට පස්සේ පොලිය 3450යි පොලිය 3450යි ඊට පස්සේ කියනවා සීමා සහිත මහේන්ද්‍රන් වෙනුවෙන් බැංකුව විසින් රැස් කර ගන්නා ලද 40450ක ලාභාංශ කිරීම ස්ථාන කළ නැහැ නේද? ලාභාංශ හර 40450යි 40450යි ඊට පස්සේ කියනවා දෙසැම්බර් 20 දිනට තැන්පත් කළ දරුණු නමක චෙක් පත බැංකුවේ දැක්වෙන අතර බැංකු විනිමය සටහන් ලද්ද තැන්පත් කරපු චෙක් එක තියෙන්නේ බැංකු ප්‍රකාශයේ විතරයිලු බැංකු විනිමය නැහැලු. එනම් තැන්පත් කරන්න කොහෙන්ද මෙහෙන් නේද තැන්පතු 99යි තැන්පත් කරපු චෙක් එක ගන්නේ අවසාන වශයෙන් කියනවා දෙසැම්බර් 27 වන දින රුපියල් 2400ක් 545ක් සහ 769ක් දරන චෙක් පත් තුනම බැංකුවේ තැන්පත් කරන ලද නමුත් මේවා උපලබ්ධ වී ඇත්තේ ජනවාරි 10 දිනය. ඒ කියන්නේ මේවා මේ කාලච්ඡේදය තුලදී උපලබ්ධ වෙලා නැහැ. නම් මෙතනට එනවා 2400යි 545යි සහ 769යි. එච්චරයි. එහෙනම් අපි තුලනය කරමු. යම් තුලනය කරමු. හයදාස් 400 498 780 දන 3260 අන්න 10938යි 10938යි එකතු කරා 15400ක් 26338යි 26338යි අඩු කරා 6500 2400 545 769 10214යි අඩු කරනවා 10214ක් එතකොට බලමු 26යි 338න් අඩු කළාම උත්තරය 16124යි මෙතන උත්තරේම තමයි මෙතනත් ඉති වෙන්නේ මොකද මෙතන ධන කියන එක මාරු කරලා ඍණ උනේ නැහැ නේද එහෙනම් මෙන්න මේකම තමයි මෙතන එනම් මෙතනත් ඉන්නේ අයිරාව සංශෝධිත බැංකු නිර්මාණුව අයිරාව සංශෝධිත බැංකු නිර්මාණුව අයිරාව කියලා කියන්නේ ශේෂය ඊගේ වෙන්නේ බැර පැත්තටද 16124යි වර්ගයේ වෙන්නේ හර පැත්තට 16124යි 16124යි හරි එහෙනම් අපිට තියෙන දැන් මේක තුලනය කරලා මුල ශේෂය ගන්න විතරයි නේද මුල ශේෂය ගන්න විතරයි තුලනය කරමු 40450 3450 දන 8 53250යි 53215යි ශේෂයේ වර්ගයේ ඊගේ
එහෙනම් අපි මේක තමයි මෙච්චරලා හොය ඉඳියේ 56673යි 56673යි. එහෙනම් ඔන්න ඔච්චරයි. බලන්න ගාන නිවැරදිද කියලා. ගාන ඉතා හිමින් අපි කරගෙන ආවා. බලන්න ගාන නිවැරදිද කියලා. ප්‍රශ්නාංක 112 අවසාන ගාන. ප්‍රශ්නාංක 112. දැකපු ලේසිම ගාන පේපරේ තියෙන ටියුට් එකේ තියෙන අපිට කියනවා මොකක්ද? බැංකු සුසුම් විස්තරයක් පිළියෙල කිරීමේ ප්‍රධාන අරමුණ බැංකු සුසුම් විස්තරයක් පිළියෙල කිරීමේ ප්‍රධාන අරමුණ තමයි මොකක්ද? බැංකු සුසුම් විස්තරයක් පිළියෙල කිරීමේ ප්‍රධාන අරමුණ හරි. ප්‍රශ්නාංක 112 අපිට කියනවා මොකක්ද බැංකු සුසුම් විස්තරයක් පිළියෙල කිරීමේ පරමාර්ථය? බැංකු සුසුම් විස්තරයක් පිළියෙල කිරීමේ පරමාර්ථය මෙන්න මෙහෙම වෙන්නේ. මම සකස් කරනවා බැංකු ගිණුමේ ශේෂය. ඒ වගේම මට ලැබෙනවා බැංකු ප්‍රකාශයේ ශේෂය. මම සකස් කරනවා බැංකු ගිණුමේ ශේෂය සහ මට ලැබෙනවා බැංකු ප්‍රකාශයේ ශේෂය. සාමාන්‍යයෙන් මම කිව්වා මේ සිදුවෙන සියලුම ගනුදෙනුවක්ම ගිණුම්ගත වෙයි. හැබැයි යම් අවස්ථාවලදී යම් දෝෂයි තත්ත්වයන් නිසා වාර්තා නොවෙන්න පුළුවන්. මෙසේ වාර්තා නොවන විට බැංකු ගිණුමේ ශේෂයත් බැංකු ප්‍රකාශයේ ශේෂයත් එකිනෙක සමාන නොවෙන්න පුළුවන්. මෙන්න මේ බැංකු ගිණුමේ ශේෂයත් බැංකු ප්‍රකාශයේ ශේෂයත් එකිනෙක සමාන නොවීම පදනම් කරගනිමින් සකස් කරනවා. එකිනෙක සමාන නොවීම පදනම් කරගනිමින් සකස් කරනවා ප්‍රකාශයක්. එකිනෙක සමාන වෙන්නේ නැහැ. එහෙනම් මෙම අවස්ථාව පදනම් කරගනිමින් සකස් කරනවා අපි ප්‍රකාශයක් නැත්නම් විස්තරයක්. අන්න ඒකට අපි කියනවා බැංකු සැසඳුම් විස්තරය. නම් බැංකු ගිණුමේ ශේෂයත් බැංකු ප්‍රකාශයේ ශේෂයත් එකිනෙක අසමාන වීමට හේතුන් සොයා සකස් කරන විස්තරය වේ. ඊට පස්සේ කියනවා දෙක. මොකද්ද? පොඩ කියනව එක. බැංකු ගිණුමේ ශේෂයත් බැංකු ප්‍රකාශයේ ශේෂයත් බැංකු ගිණුමේ ශේෂයත් බැංකු ප්‍රකාශයේ ශේෂයත් එකිනෙක සමාන නොවීමට හේතුන් සොයා සකස් කරන විස්තරයයි. හේතුන් සොයා සකස් කරන විස්තරයයි. හරි. එහෙනම් ඔන්න අපි ඒක ගැන හැඳින්වීමක් කරමු. පස්සේ අපෙන් අහනවා දෙක. යම් නිශ්චිත දිනකට බැංකු ගිණුමේ ශේෂයත් බැංකු විස්තරයේ ශේෂයත් වෙනස් වීමට බලපාන හේතුන් වර්ග 3කට බෙදිය හැක. මෙම එක් වර්ගය විස්තර කර එකිනෙක සඳහා උදාහරණ වලින් ලියන්න. ලියන්න එක වැරදි කියලා කියන්නේ එනම් බැංකුව විසින් වේවා
බැංකුව විසින් වේවා ව්‍යාපාරය විසින් වේවා බැංකුව විසින් වේවා ව්‍යාපාරය විසින් වේවා බැංකුව විසින් වේවා ව්‍යාපාරය විසින් වේවා තොරතුරු 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 වරදවා සඳහන් කිරීම වේ. 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 ඊට පස්සේ ඒකට ලියමු උදාහරණයක්. උදාහරණයක් ලියන්න. ඒකට උදාහරණයක් ලියන්න. ඒකට උදාහරණයක් ලියන්න. වෙනත් ගිනුම් හිමියෙකුගේ තොරතුරු වෙනත් ගිනුම් හිමියෙකුගේ තොරතුරු වෙනත් ගිනුම් හිමියෙකුගේ තොරතුරු බැංකුව විසින් තම ගිණුමේ වාර්තා කිරීම. වෙනත් ගිණුම් හිමියෙකුගේ තොරතුරු බැංකුව විසින් තම ගිණුමේ වාර්තා කිරීම. තම ගිණුමේ වාර්තා කිරීම. තම ගිණුමේ වාර්තා කිරීම. හරි. ඊට පස්සේ මගහැරීම්. මගහැරීම් ලියන්න. එනම් යම් යම් තොරතුරුන්හි මගහැරීමට ලියන්න. යම් යම් තොරතුරුන්හි යම් යම් තොරතුරුන්හි යම් යම් තොරතුරුන්හි නිශ්චිතතාවය නිශ්චිතතාවය යම් යම් තොරතුරුහි නිශ්චිතතාවය නොදන්නා බැවින් ඒවා මගහැරිය හැක. ඒවා මගහැරිය හැක. උදාහරණයක් මේ මාසේ අය කරන බැංකු ගාස්තු ගැන මම දන්නවද? මේ මාසේ අය කරන රක්ෂණීය ගාස්තු පොලිය ගැන මම දන්නවද? මම දන්නේ. එහෙනම් ඒක මට බලා ගන්න වෙන්නේ බැංකුව ගෙවීම කරාට පස්සේ. බැංකුව ගෙවීම කරාට පස්සේ. නේ? නෑ එකත් හරියට ලියන්න උදාහරණයක් අපි ලියමු. මගහැරුණු බැංකු ගාස්තු මගහැරුණු බැංකු ගාස්තු මගහැරුණු බැංකු ගාස්තු අවසානික කාල වෙනස්කම් කාල වෙනස්කම් ලියන්න ඒක යටතේ කාල වෙනස්කම් යටතේ ව්‍යාපාරිකයා විසින් නිකුත් කරනු ලබන්නා වූ චෙක්පත් ව්‍යාපාරිකයා විසින් නිකුත් කර ලබන්නා වූ චෙක්පත් හෝ ව්‍යාපාරිකයා විසින් නිකුත් කර ලබන්නා වූ චෙක්පත් හෝ ව්‍යාපාරිකයා විසින් නිකුත් කර ලබන්නා වූ චෙක්පත් හෝ තැන්පත් කර ලබන්නා වූ චෙක්පත් තැන්පත් කර ලබන්නා වූ චෙක්පත් එම අවස්ථාවේදීම නිෂ්කාශනය නොවිය හැක. එම අවස්ථාවේදීම නිෂ්කාශනය නොවිය හැක. එම අවස්ථාවේදීම නිෂ්කාශනය නොවිය හැක. එබැවින්
එය යම් කාලයක් ගත වීමෙන් අනතුරුව එය යම් කාලයක් ගත වීමෙන් අනතුරුව එනම් උපරිමය මාස 6ක් ඇතුළත නිෂ්කාශනය වීම නිෂ්කාශනය වීම නිෂ්කාශනය වීම සිදුවේ. උපරිමය මාස 6ක් ඇතුළත නිෂ්කාශනය වීම සිදුවේ. හරි? ඒකට උදාහරණයක් තමයි නිකුත් කළ නමුත් ඉදිරිපත් නොවූ චෙක් සහ තැන්පත් කළ නමුත් උපලබ්ධී නොවූ චෙක්. නිකුත් කළ නමුත් ඉදිරිපත් නොවූ චෙක් සහ නිකුත් කළ නමුත් ඉදිරිපත් නොවූ චෙක් සහ තැන්පත් කළ නමුත් උපලබ්ධී නොවූ චෙක් තමයි ඒකට උදාහරණය. හරි. දැන් අපි යන් මේකේ ගාන හදන්න තුන්වෙනි එක අවසාන ගහන. කීවෙනි එකද? වෙනස්කම්ද? කාල වෙනස්කම්ද? කාල වෙනස්කම්. කාල වෙනස්කම් අහගන්න. කාල වෙනස්කම්. ව්‍යාපාරිකයා විසින් නිකුත් කරනු ලබන්නා වූ ව්‍යාපාරිකයා විසින් නිකුත් කරනු ලබන්නා වූ හෝ තැන්පත් කරනු ලබන්නා වූ නිකුත් කරනු ලබන්නා වූ හෝ තැන්පත් කරනු ලබන්නා වූ චෙක්පත් එම අවස්ථාවේදීම මුදල් බවට පරිවර්තනය නොවේ. 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 එබැවින් එය යම් කාල ප්‍රමාදයක් යටතේ එනම් උපරිම මාස 6ක් ඇතුළත නිෂ්කාශනය වීම සිදුවේ. නිෂ්කාශනය වීම සිදුවේ. හරි. ඒකට ලියන උදාහරණ නිකුත් කළ නමුත් ඉදිරිපත් නොවූ චෙක්පත් සහ තැන්පත් කළ නමුත් උපලබ්ධී නොවූ චෙක්පත්. එහෙනම් අපි යමු හදන්න. අපිට මොකක්ද කියන්න බලන්න මුලින්ම. සමාගම 2001 3 බැංකු විස්තර අනුව ආස්ථායක ශේෂය 3100ක් විය. බැංකු ආස්ති මෙහෙමයි කියලා අපිට කියනවා. අදාළ ගැලපීම් කිරීමට පෙර බැංකු ගිණුමේ ශේෂය සහ සමාගමේ ශේෂ පත්‍රය පෙන්වන්න. අපි ගාමු
සැසඳුම් ප්‍රත්‍යක් බැංකු සැසඳුම් පත්‍රය බැංකු ප්‍රකාශය අනුව ශේෂය දීලා ඒක ඉතිරියක්ලු ඇයි කියලා තියෙනවා වාසිදායක ශේෂයක් කියලා ඉතිරියක් නම් මේ දෙහෙම කියලා තියෙනව නේද ඔය කියලා තියෙන්නේ වාසිදායක ශේෂයක් කියලා 30100ක් 30100ක් කියලා තියෙනවා වාසිදායක ශේෂයක් කියන්නේ බැර නම් එකතු වෙන්නේ කවුද තැන්පත් එකතු වෙනවා හර වැරදි අඩු වෙනවා නිකුතු අඩු වෙනවා බැර වැරදි හරිද දැන් ඔයාලට මේක ප්‍රැක්ටිස් වෙන්න ඕන හැමදාම අහලා ලහුරුයි දැන් හරි එච්චරයි යම් බලන්න බැංකු වාස්තු 50ක්ද අන්න අනිත් එක්කෙනාවක් කියනවා අනිත් එක්කෙනාවක් කියන ටක් ගාලා පුරව ගමු සංශෝධිත බැංකුනොත් බැංකු වාස්තු 50යි බැංකු වාස්තු 50යි ඍජු තැන්පතු 100යි ඍජු තැන්පතු කියන්නේ හරට ඍජු තැන්පතු 100යි ඊට අපිට කියනවා ණය කිමියේකට නිකුත් කරලාද 700ක චෙක් පතක් අන්න 700ක් නිකුත් කරලා ඉදිරිපත් වෙලා නැහැ කියලා තමයි අන්තිමට එන්න ඕන ඇතුළත්ව නැත කියන එක සහ තැන්පත් කරලා 2500ක් තැන්පත් කරලා 2500ක් බැංකු ප්‍රකාශය ඇතුළත් වී නොමැත කියන එක තමයි එන්න ඕන හරි ඔච්චරයි බැංකු ප්‍රකාශය ඇතුළත් වී නොමැත කියන එක තමයි එන්න ඕන හරි 600යි 1යි 31යි 30යි 900යි ඒකල යන සංශෝධිත බැංකු විමනෝ ශේෂය 30යි 900යි මෙතන ඉතිරියයි එහෙනම් මෙතනත් ඉතිරියයි ඉතිරියක් නම් ශේෂය ඊගේ හර 30යි 900යි ශේෂය පගේ බැර 30යි 900යි වැඩි පැත්තේ එකතුව 30950යි 30950යි අඩු පැත්තේ වෙනස ගන්නවා 30850යි 30850යි ශේෂය ඊගේ ප්‍රශ්නාංක 113 මේ 113 ගානේ ඔයගොල්ලන්ගේ ප්‍රශ්නේ මම එහෙම බෝඩ් එකේ ලිව්වා පොඩ්ඩක් හඳුන්වා දීමක් කරගන්න. හරි? එතකොට මේ මෙන්න මෙවැනි ගානක මම ඔයගොල්ලන්ට පළවෙනි දවසේ කියලා දුන්නා මගේ බැංකු ගිණුමේ හරවන අයිටම මගේ බැංකු විස්තරයට මොකක් වෙනවද? බැර වෙනවා. එහෙනම් මම මගේ ඔක්කොම ගනුදෙනු හර වෙච්ච ඒවා බැර වුණාද? බැර වෙච්ච ඒවා ඔක්කොම හර වුණාද කියලා චෙක් කරන්නයි යන්නේ. එහෙනම් යන්න. මුල ශේෂය 6000යි. අන්න එතනට හරිය බලන්න මේ 6000ට හරිය. ඒ 6000 මෙතන තියෙනව නේද බලන්න මෙන්න. 6000 තියෙනවනේ. එහෙනම් එතනට හරිය. ඊළඟට චෙක්පත් 300යි. මෙතන හර වෙලා එහෙනම් මෙතන බැර වෙලා තියෙනවනේ 300ක්. චෙක්පත් කියලා තියෙනවා. හරි. ඊළඟට චෙක්පත් 1950යි. අන්න මෙතන හර වුණාට මෙතන බැර වෙලාද එතන බැර වෙලා නැහැ නේද එතන බැර වෙලා නැහැ එහෙනම් එකට ඩොට් එක මෙතන හර වුණාට මෙතනට බැර වෙලා නැහැ හර වුණාට බැර වෙලා නැහැ හරි හර වුණාට බැර වෙලා නැහැ එහෙනම් ඩොට් එක හර වුණාට බැර වුණ නැති ඒවට ඩොට් එක දැම්මා. හරි. ඊළඟට 300ක් චෙක්පත් 300ක් එක හර වෙලා මෙතන බැරක් වෙලා ඒක හරි. එහෙනම් හර පැත්තේ අයිතම බැර පැත්තේ අයිතමත් එක සංසන්දනය කරා පොඩි ගැටලු තිබ්බා. හැබැයි මම ඒව निराකරණය කරගත්තා. දැන් යම් බැර පැත්තත් එක්ක හර පැත්ත බැර පැත්තේ 300ක් තියෙනවා අසිත
මෙතන බැරයි මෙතන හරයි අසිත කියලා 300ක් තියෙනවා 1020ක් අජිත් මෙතන අජිත් කියලා 1020ක් තියෙනවා 390ක් අරුණ මෙතන 390ක් අරුණ 300ක් 1350ක් අමිල sorry අමිල නෙමෙයි අමර මෙතන එනෝනේ අමර 1350ක් මෙතන බැරයි මෙතන අමර හර වෙලා මෙතන අනිල් බැරයි හැබැයි අනිල් හර වෙලා නැහැ එහෙනම් අනිල්ට ඩොට් එක දැක්කද තැන් දෙකේම ඉන්නවනම් ටික් එක එක තැනක විතරයි නම් ඉන්නේ එයාට ඩොට් එක තැන් දෙකේම ඉන්නවනම් ටික් එක තැනක විතර නම් ඉන්නේ ඩොට් එක හරි ඒ ටික හරි ඊට පස්සේ බලන්න මෙන්න මේ අවසාන ශේෂය මේකේ අවසාන ශේෂයක් සමග ගැලපෙනවාද අවසාන ශේෂ දෙක එකිනෙක සමාන වන්නේ නැහැ එහෙනම් මතකද මම ලිව්වා බැංකු සැසඳුම් විස්තරයක් පිළියෙල කිරීමේ අරමුණ බැංකු සැසඳුම් විස්තරයක් පිළියෙල කිරීමේ අරමුණ බැංකුව විසින් සකස් කරන බැංකු විස්තරයේ ව්‍යාපාරය විසින් සකස් කරන බැංකු ගිණුමේ අවසාන ශේෂය එකිනෙක සම නොවීම හේතුවෙන් ඒ සඳහා හේතුන් සොයා සකස් කරන ප්‍රකාශය කියලා මම ඔයාලට කිව්වා. දැන් අපි මේ වගේ හරබැර සංසන්දනය කළා. හරිද? දැන් ඊළඟ පියවර තියෙන්නේ මොකක්ද දන්නවද? මේව හරබැර සංසන්දනය කරලා වැඩක් නැහැ. මේකේ මේ එකතු නිවැරදිද කියලා බලන්න ඕනේ. හරි? යා. මම එකතු නිවැරදිද කියලා බලනවා. බැංකු ගිණුමේ හර පැත්ත 6000යි 300යි 1950යි 300යි අවුලක් නැහැ 8550ම තමයි එන්නේ බැර පැත්ත 300යි 1020යි 390යි 1350යි 300යි 5190යි 8550ම තමයි එන්නේ. එහෙනම් මේ එකතුන් හරි. ඊළඟට එනවා මේකේ එකතුව බලන්න. මේකේ එකතුව හරිද වැරදිද බලන්න. මේකේ බැර අයව අපි එකතු කරනවා. හර අයව අපි අඩු කරනවා. හරිද? බැර වෙන කට්ටියව එකතු කරනවා. හර වෙන කට්ටියව අඩු වෙනවා. යම් 6000යි මුලින්ම 300ක් අඩු වෙනවා 5700යි එහෙනම් මෙතන හරි නැවතත් 300ක් එකතු වෙනවා 6000යි මේ 300ක් එකතු වෙනවා ඒක හරි ආයිමත් අඩු වෙනවා 1020ක් 4000 මොකක් උත්තරේට මෙතනට එන්න ඕනි 4980 මෙතනට එන්න ඕනි 4980 බලන්නකෝ දාලා තියෙන්නේ වෙනාගයක් නේ බලන්නකෝ දාලා තියෙන්නේ 6930ක් කියලානේ බලන්නකෝ එක ටයිපින් එරර් එකක් නෙමෙයි ඒක ඇවිල්ලා ගානේ වැරද්දක් එක ගාන වරද්දලා කීයක් වැඩියෙන් දාලාද එන්න ඕන 4980 එන්න ඕන 4980 හැබැයි තියෙන්නේ 6930 අපි බලමු කීයක්ද දාලා තින්නේ කියලා 6930 වෙන 4980 අන්න 1950ක් වැඩියෙන් දාලා 1950ක් වැඩියෙන් දාලා ඒක ලියාගමු අපි චුට්ටක් 1950ක් වැඩි 1950ක් මෙතන වැඩි 1950ක් මෙතන වැඩියෙන් දාලා වටිනා කියන දේවල් මේවා තොරතුරු අපි හොයාගන්න ඒවා හරිද ඔන්න 1950ක් වැඩියෙන් දාලා කියලා අපි හොයාගත්තා ඊළඟට ආයි බලමු තව වැරදි තියෙනවද කියලා 6930ට දැන් අපි ආයි ගලපන්නේ කාවද 6930ට දැන් ගලපන්නේ
390ක් අඩු 6540යි ඒක හරි ඊට පස්සේ එකතු කරනවා නැවතත් 300ක් 6840යි එකත් හරි නැවත අඩු කරනවා 1350ක් 5490යි එකත් හරි නැවත අඩු කරනවා 300ක් 5190යි එකත් හරි නැවත එකතු කරනවා 150ක් 5340යි එකත් හරි ඔන්න එහෙනම් මම වැරදි අඩුපාඩු සොයාගත්තා වැරදි අඩුපාඩු සොයාගත්තා ඒ කියන්නේ මොනවාද මේකෙදි හරකලා ඒ කියන්නේ තැන්පත් කළාට මේකට බැරවුන් නැති චෙක් ඒ කියන්නේ තැන්පත් කළාට බැරවුන් නැහැ කියලා කියන්නේ තැන්පත් කරාට උපලබ්ධි උනේ නැති චෙක්පත් 1950 තැන්පත් කරාට උපලබ්ධි උනේ නැහැ ඒ වගේම අනිල්ගේ චෙක් එකක් නිකුත් කරාට ඉදිරිපත් උනේ නැහැ අන්න ඒ චෙක් තමයි මෙතන ඩොට් වෙන්නේ මෙතන ඩොට් එකට එන්නේ යාලා ඒ වගේම මම මගේ බැංකු ගිණුමත් සහ බැංකු විස්තරයත් සංසන්දනයේදී චුට්ටක් නැවතිලා බලන්න එක මොහොතකට බැංකු විස්තරය තුල හරියක්වත් පෑනිරක්වත් වැටිච්ච නැති කට්ටිය ඉන්නවාද මෙතන බලන්න ඉන්නවද නැද්ද ඉන්නව නේද 150 කියන එකාට පෑනිරක්වත් වැදුන්නේ නැහනේ මේ 300 කියන එකාට පෑනිරක්වත් වැදුන්නේ නැහනේ බලන්න මෙයාගේ නම ස්ථාවර පොලි ඒ කියන්නේ මේ දෙන්න මේ ගිණුමේ සඳහන් වුණේ නැහැ නේද ඈ මේ දෙන්න මේ ගිණුමේ සඳහන් වුණේ නැහැ නේද එහෙනම් ඒ ගිණුම හරිද දෙන්නෙක්ව දාලා නැතුව හදලා තියෙන ගිණුම හරිද මම අහන්නේ ස්ථාවර නියෝග සහ චෙක්පත් පොලි කියන දෙන්නව මේකට දාන්න නැතුව තමයි හදලා තියෙන්නේ ඒක හරිද වැරදි නේද ඈ එහෙනම් අපි මොකක්ද කරන්න ඕන අපි එහෙනම් ගානට එන්න එහෙනම් මේක නිවැරදි කරමු එහෙනම් එන්න සංශෝධිත බැංකු ගිණුම කියලා දැනට හොයලා තියෙන ශේෂය ගමු. හරි? දැනට හොයලා තියෙන ශේෂය ගමු. දැනට හොයලා තියෙන ශේෂය අරගෙන දැනට හොයලා තියෙන ශේෂය ගමු. හරි? දැනට හොයලා තියෙන ශේෂය ගමු. දැනට හොයලා තියෙන ශේෂය කීයද? දැනට හොයලා තියෙන ශේෂය කීයද? 5190යි. දැනට හම්බෙලා තියෙන ශේෂයනේ. ඒක ගමු. ශේෂය ඊගේ විදියට 5190 දැනට තියෙන ශේෂය ගමු 5190යි. ඒ කියන්නේ දැනට තියෙන ශේෂය. ඔන්න මම දැනට තියෙන ශේෂය ගත්තා. මේකට අර ගැලපුන් නැති අයිටම දෙක ගලපනවා. දැන් මේ 5190 ඇතුලේ මුන් දෙන්නම ගැලපිලා නැහනේ. එහෙනම් මුන් දෙන්නම ගලපනවා. මෙතන බැරයි මෙතන හරයි නම් මෙතන බැරයි. ස්ථාවර නියෝග 300යි. මෙතන පොලි 150යි. පොලි 150යි. හරි. එතකොට බලන්න මේ සංශෝධිත බැංකු ගිණුමට ගැලපෙන්නේ මෙන්න මෙතන හරියක්වත් ඩොට් එකක්වත් වැඩිච්ච නැති උන් ටික විතරයි. හරි? උන් ටික විතරයි. එහෙනම් තුලණය කරමු. 0.9/14 එකක් විදිහට දැම්මා 2 1 3යි 5340යි 5340යි මෙතන වෙනස ගන්නවා ශේෂයපගේ සංශෝධ ශේෂයපගේ 5040යි බලන්න මම ලස්සනට ගත්ත විදිය මෙතන දීලා තිබ්බ ශේෂය වැරදි මේ ශේෂයට මම ගැලපුවා ගැලපුන් නැති අයිටම දෙකක් අන්න නිවැරදි ශේෂය මම දැන් ලබා ගත්තා හැබැයි මෙන්න මේ නිවැරදි ශේෂයට දැන් මම මොකක්ද කරන්න ඕන මෙන්න මේ නිවැරදි ශේෂයට
මම දැන් කරන්න ඕනි මොකක්ද? මෙන්න මේ නිවැරදි ශේෂයට මම දැන් කරන්න ඕන මොකක්ද? අර සැසඳුමක් ගහලා දෙන්න සමාන කරන්නයි ඕන. දෙන්න සමාන කරන්නයි ඕන. එහෙනම් එන්න බැංකු සැසඳුම ගමු. සංශෝධිත බැංකු ගිණුම අනුව ශේෂය පුංචි කෑල්ලක් වරහන් ඇතුලේ මෙතන බැර මෙතන හර එහෙනම් ඉතිරිය සංශෝධිත බැංකු ගිණුම අනුව ශේෂය ඉතිරියක් තියෙනවා 5040ක 5040ක ඒකට ගැලපෙන්න ඕන ඉතිරියක් නම් හරයි නේද? බැංකු ගිණුම හරයි ඉතිරියක් නම් එකතු වෙන්නේ කවුද? නිකුත් කළ නමුත් ඉදිරිපත් නොවූ චෙක් සහ බැර වැරදි. ඒ වගේම අඩු වෙනවා තැන්පත් කළ නමුත් උපලබ්ධි නොවූ චෙක්පත් සහ තැන්පත් කළ නමුත් උපලබ්ධි නොවූ චෙක්පත් සහ හර වැරදි හරිද? එහෙනම් අපි ගලපමු. නිකුත් කළා අනිල්ගේ චෙක් එක බැල පැත්තෙන්. හැබැයි ඉදිරිපත් උනේ නෑ. නිකුත් කළා අනිල්ට හැබැයි ඉදිරිපත් උනේ නෑ. ඉදිරිපත් උනේ නැත්තම් මෙතනට. හරි? ඊළඟ තැන්පත් කළා හර පැත්තෙන්. තැන්පත් කළාට උපලබ්ධි උනේ නෑ. ඒ කියන්නේ මේකට බැරට උනේ නෑ. මෙතන හර වුණාට මෙතන බැර උනේ නෑ. එහෙනම් 1950ක් අඩු වෙනවා. ඊළඟට ඔයාට මතකද මෙන්න මේ ශේෂය බැංකුව විසින් වරද්දලා තිබ්බා. වැඩිපුර 1950ක් එකතු කරලා මම අර ගණන් කර පාර යන නිසා මම එක දැක්කා. මෙන්න බැංකුව 1950ක් වරද්දලා ශේෂය වැඩියෙන් දානවා කියලා කියන්නේ බැර කරනවා. අන්න ශේෂය වැඩියෙන් දාලා බැර කරලා එහෙනම් ඒක බැර වැරද්දක්. බැර කරලා නම් ඒක බැර වැරද්දක්. නේද? බැර වැරද්දක්. එහෙනම් කීයද? බැර වැරද්දක් තියෙනවා 1950යි. 1950යි. එහෙනම් එච්චරයි. ඒ කියන්නේ වැඩිපුර එකතු කරලා නම් එක බැර වැරද්දක්, අඩුවෙන් එකතු කරලා නම් හර වැරද්දක්. වැඩියෙන් නම් බැර වැරද්දක්, අඩුවෙන් නම් හර වැරද්දක්. හරි දැන් මේ ටික සමාන කරලා බලමු අපේ උත්තරේ එනවද කියලා. හරි. අන්න ඒ උත්තරේ එහෙමම එනවා. 5340යි කියලා අපිට උත්තරේ එනවා. එහෙනම් එතන ලියන්න බැංකු ප්‍රකාශනය අනුව ශේෂය පුංචි කෑල්ලක් ඉතිරිය. එහෙනම් මෙන්න මේ උත්තරය නැවතත් එනවා. එහෙනම් අපේ ගාන නිවැරදි. දැන් බලන්න මම මෙන්න මේ බැංකු ගිණුමත් එක්ක බැංකු විස්තරය සංසන්දනය කරලා අපේ ව්‍යාපාරයේ තොරතුරු වල අඩුපාඩු සොයාගත්ත මම නේද? තැන්පත් කරපු නැති චෙක්, නිකුත් කරපු නැති චෙක් සහ සටහන් නොවු ගනුදෙනු සහ බැර වැරද්දක් මේ ටික මම දන්න තැන්වල ගලපලා මම අවසානයේ සොයනවා බැංකු සැසඳුම් පත්‍රය. ප්‍රශ්න අංක 114 බලන්න.
අපිට දීලා තියෙනවා බැංකු ගිණුමක් සහ බැංකු ප්‍රකාශයක්. එහෙනම් බැංකු ගිණුමේ හර පැත්තත් එක්ක බැර පැත්ත සංසන්දනය කරමු බලන්න. මුල ශේෂය 15000යි බැංකු ප්‍රකාශයේ මුල ශේෂයත් 15100යි. ගැටලුවක් නැහැ. 15100යි 15100යි. එහෙනම් මුල ශේෂ නිවැරදි. ටික් එකක් දාන්න. හරි. ඊට පස්සේ බැංකු ගිණුමේ හර වෙලා මුදල් කියලා 6000. බැංකු ප්‍රකාශයත් බැර වෙලා රුපියල් 6000 මුදල් කියලා. එහෙනම් දෙක ටික් දාන්න. ටික්. ඒක හරි. මෙතන හර වෙලා මෙතන බැර වෙලා සම්පූර්ණ දිත්ත සටහන මෙතන තියෙනවනේ. ආයි නම් දාන්න යන දෙයක් නැහැ. ඊට පස්සේ ආයෝජන ආදායම් 1200යි. අන්න ආයෝජන ආදායම් බැර වෙලාද? බැර වෙලා නෑ. එහෙනම් ඩොට් එක මම පොඩ්ඩක් මේ පැත්තෙන් ගන්නවා. හර පැත්තේ ඩොට් හර ඩොට් මෙහෙම ගන්න ලේසි මට. හර ඩොට් කියනවා ආයෝජන ආදායම් වලට මං කියනවා හර ඩොට් කියලා. ඇයි ඒක හර වුණාට බැර වෙලා නෑ. ඒ කියන්නේ තැන්පත් කළාට බැර වෙලා නෑ. ඊළඟට කමල් නේද? කමල් හර අන්න කමල් බැර වෙලා නේද? කමල් බැර වෙලා. හරි කමල් බැර වෙලා. ඊළඟට පාල බැංකු ගිණුමට හර වෙලා පාල බැංකු ප්‍රකාශයට බැර වෙලා නැහැ. පාල බැංකු ප්‍රකාශයට බැර වෙලා නෑ නේද? පාල බැංකු ප්‍රකාශයට බැර වෙලා නෑ. එහෙනම් පාලටත් ඩොට් එක. එහෙනම් පාලත් එනවා හර ඩොට් එකට. කීයද? රුපියල් 750. පාලත් එනවා හර පැත්තේ ඩොට් එකට. ඊළඟට හරි ඊට පස්සේ එනවා මුදල් 850 තියෙනවා. අන්න බැර වෙලක් තියෙනවා 850 මුදල් කියලා ගැටලුවක් නැත. ඊළඟට හර පැත්ත බැර පැත්තත් එක්ක ඉවරයි. දැන් යන්නේ බැර පැත්ත. වේතන හර වෙලා ගැටලුවක් නැහැ. මාලනී බැරත් වෙලා මාලනී හර වෙලා නැත. එහෙනම් බැර පැත්තේ ඩොට්. අන්න මම ගන්නවා බැර ඩොට්. මාලිනී 4100යි. මාලිනී 4100ක් බැර වෙලා නැහැ. සෝරි බැර වුණාට හර වෙලා නැහැ. ඊළඟට ප්‍රචාරණය 2100ක් බැර වෙලා හැබැයි ප්‍රචාරණය කියලා 2100ක් හර වෙලා නැහැ. එහෙනම් ප්‍රචාරණය 2100යි. ඊළඟට දුමින්ද 1100යි. දුමින්ද බැර වෙලා හැබැයි දුමින්ද හර වෙලාද? ඔව් අපේ දුමිය හර වෙලා දුමින්ද මෙතන බැරයි සහ මෙතන හර වෙලා තියෙනවා දුමින්ද 1100යි. එහෙනම් ටැන් දෙකටම ටික්. ඊළඟට සමාජික මුදල් 750ක් බැර. සමාජික මුදල් 750ක් බැර වුණාට සමාජික මුදල් 750 හර වෙලා නෑ. එහෙනම් එකක් ඩොට්. සමාජික මුදල් 750 එකක් ඩොට්. සමාජික මුදල් 750 එකක් ඩොට්. ඊළඟට විදුලි බලය 400යි. ඔව් විදුලි බලය 400 තියෙනවා. විදුලි බලය බැරත් වෙලා විදුලි බලය හරත් වෙලා
විදුලි බලය බැරත් වෙලා විදුලි බලය හරත් වෙලා විදුලි බලය බැරත් වෙලා විදුලි බලය හරත් වෙලා 310ක චෙක් එකක් කියලා. ඒක හරි. ඊට පස්සේ කියනවා අවසාන ශේෂය 10300යිලු. බැංකු ප්‍රකාශයට අනුව අවසාන ශේෂය 17300යිලු. බැංකු ප්‍රකාශයට අනුව ශේෂය 17300යි. බැංකු ගිණුමට අනුව අවසාන ශේෂය 10300යි. අන්න අපි මේ තවම කර ඉන්නේ හර පැත්ත බැර පැත්තත් එක්කත් බැර පැත්ත හර පැත්තත් එක්කත් සංසන්දනය කිරීම. හරි? දැන් යම් මෙම ගණනය කිරීම ඔක්කොම ටික හරිද කියලා බලන්න. හරිද? මෙම ගණනය කිරීම හරිද? මේ එකතුන් හරිද කියලා බලන්න යම්. එකතුන් හරිද බලමු. බැංකු ගිණුමේ හර පැත්ත. බැංකු ගිණුමේ හර පැත්ත බලන්න. 15100යි 6000යි 1200යි 600යි 750යි 850යි sorry 850යි 24500යි අන්න හර පැත්තේ එකතුව නිවැරදි. ඊළඟට බැර පැත්තට යන් 5800යි 4100යි 2100යි 1100යි 750යි 400යි 750යි 400යි 10300යි අන්න රුපියල් 50ක් වැඩියෙන් එනවා 24550ක් එනවා බැර පැත්තේ එකතුව. යකඩෝ බැර පැත්තේ අවසාන ශේෂය කියලා එන්න ඕන 10250යි. හැබැයි අවසාන ශේෂය කියලා අරන් තියෙන්නේ 10300. ඒ කියන්නේ අපේ ශේෂය වැඩි කීයක්ද රුපියල් 50ක්. බලන්න තම තමන් එකතු කරලා බලන්න බැංකු ගිණුමේ බැර පැත්තේ එකතුව එනවා 24550ක්. හැබැයි ඇත්තටම බැංකු ගිණුමේ බැර පැත්ත එන්න තිබ්බේ 24500යි. එතකොට මේකේ වෙනසට හේතු වෙන්නේ අවසාන ශේෂය. අවසාන ශේෂය එන්න තිබුණේ 10250ක් කියලා. හැබැයි අවසාන ශේෂය දාලා තියෙන්නේ 10300ක් කියලා නේද? එහෙනම් මම මෙහෙම ලියා ගන්නවා. මම අඩුපාඩු ලිය තමයි හදන්නේ. ඒක මගේ මතකෙට හොඳයි. එහෙනම් ලියනවා බැංකු ශේෂය රුපියල් 50ක් වැඩි. බැංකු ශේෂය රුපියල් 50ක් වැඩි කියලා මම ලියාගත්තා. ඒක මට හොඳයි. ඊළඟට දැන් යම් බැංකු ප්‍රකාශයේ අපි එකතුව හරිද බලන්න. බැංකු ප්‍රකාශයේ එකතුව හරිද බලන්න. හර පැත්ත 5800යි 1100යි 400යි 750යි 17300යි 25350යි. ඒක ගැටලුවක් නැහැ. දැන් යම් බැර පැත්තට 15100යි 6000යි 2800යි 600යි 850යි 25350යි. ඒකත් ගැටලුවක් නැහැ. හරි. එහෙනම් ඔන්න අපි හරබැර සංසන්දනය කළා. ඊට පස්සේ මොකක්ද කළේ? ඊට පස්සේ කළේ එකතුන් හරිද බැලුවා. දැන් අවසාන වශයෙන් කරන්න තියෙන්නේ මොකක්ද? අවසාන වශයෙන් කරන්න තියෙන්නේ මොකක්ද අපිට? අවසාන වශයෙන් අපිට කරන්න තියෙන්නේ මෙන්න මේ බැංකු ප්‍රකාශයේ හරියක්වත් ඩොට් එකක්වත් වැටිච්ච නැති අයිතම ඉන්නවා. කවුද බලන්න? ඔයාට පේනවා බැර පැත්තේ තියෙනවා 2800ක් ඍජු මුදල් ලැබීම් ලාභාංශ. අන්න ලාභාංශ වලට හරියක්වත් වැටුන්නේ නැහැ නේද? එහෙනම් ලාභාංශ 1800යි
ඊළඟට නිත්‍ය නියෝග 750යි නේද? නිත්‍ය නියෝග 750ක් වාර්තා වෙලා නැහනේ. නිත්‍ය නියෝග 750. නිත්‍ය නියෝග 750යි. එහෙනම් මෙන්න මේ කට්ටියව තමයි දීලා නැත්තේ. මේ කට්ටිය මම දැන් හොයාගත්තා. එහෙනම් මම දැන් මොකද්ද තියෙන්නේ? මට තියෙන්නේ දැන් ලස්සනට අර විශ්ින් ගහලා මේක හදලා දාන්න. එච්චර එන්න. සංශෝධිත බැංකු ගිණුම සංශෝධිත බැංකු ගිණුමට ගන්නේ මේ වෙනකන් වැරදියට හදපු බැංකු ගිණුමේ ශේෂය. දැනට හදලා තියෙන බැංකු ගිණුමේ ශේෂය. කීයද? 10300යි. ඒ කියන්නේ ශේෂය ඊගේ 10300. මේ බැංකු ශේෂයේ තිබුණා එක වැරැද්දක්. මොකක්ද? මේකේ බැංකු ගිණුමේ ශේෂය 50ක් වැඩිලු. මේ ශේෂය රුපියල් 50ක් වැඩි. ඒ කියන්නේ හරපැත්ත 50ක් වැඩි. එහෙනම් හරපැත්තේ වැඩි 50 අයින් කරන්න මොකක්ද කරන්නේ? බැර කරා නම් හරි නේද? හරපැත්තේ 50 අයින් කරන්න බැර කරා නම් හරි නේද? එහෙනම් බැර කරනවා වැඩි වූ ශේෂය වැඩි වූ ශේෂය කියලා 50. වැඩි වූ ශේෂය කියලා 50ක් බැර කළා. ඊළඟට ලාභාංශ වාර්තා වෙලා තිබ්බද මේ ගිණුමේ? ලාභාංශ වාර්තා වෙලා තිබ්බද? නැහැ. එහෙනම් ලාභාංශ වාර්තා කරමු. ලාභාංශ 2800යි. නිත්‍ය නියෝග වාර්තා වෙලා තිබ්බද මේ බැංකු ගිණුමේ? නෑ. ඒකන ටිකක්වත් හරියක්වත් බැංකු ප්‍රකාශයේ තිබ්බේ නැත්තේ. එහෙනම් ලියන්න. නිත්‍ය නියෝග 750යි. එච්චර. එනම් මේක තුනනේ එක. මේ එච්චරයි. අපි මේක තුලණය කරමු. අටයි තුනයි ප්ලෑන් එක. ගක ඉදිරියට තමයි 3යි 13100. අටයි තුනයි ප්ලෑන් එක තුනම 13100. 13100. අන්න අපිට එනවා නිවැරදි අවසාන ශේෂය සංශෝධිත ශේෂය පගේ සංශෝධිත ශේෂය පගේ සංශෝධිත ශේෂය පගේ 12300යි. 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 එනම් අවසාන ශේෂය අපි කතා සංශෝධිත ශේෂය 12300ක් කියලා. දැන් එන්න සැසදුමට සැසදුමේ ගලපමු අපි අර තැන්පත් නොවුන චෙක් ඒවා මේවා ටික ගලපමු. එන්න බැංකු සැසදුම් ප්‍රකාශය අපි ඒකට ගමු ආරම්භක ශේෂයේ විදිහට සංශෝධිත බැංකු ගිණුම අනුව ශේෂය පුංචි කැලලක් සංශෝධිත බැංකු ගිණුම අනුව ශේෂය පුංචි කැලලක් මෙතන බැරයි පගේ බැරයි ඊගේ හරයි කියන්නේ ඉතිරියයි. එහෙනම් ඉතිරිය ඊගේ මේක මේ පගේනේ ඊගේ මෙතන හරයි 12300යි. ඊගේ හරක් කියලා කියන්නේ ඉතිරියක් කියන එක. හොඳට බලන්න මම දුන්න නෝට් එක නැතුව යන්න බෑ. සරල නෝට් එකක් දුන්නේ. එහෙනම් ඊගේ හරයි නම් එකතු වෙන්නේ කවුද? නිකුත් කළ නමුත් ඉදිරිපත් නොවු චෙක් සහ බැරවැරදි අඩු වෙනවා. තැන්පත් කළ නමුත් උපලබ්ධ නොවු චෙක් සහ හර වැරදි. දැන් බලන්න මේ ගානේ
හර පැත්තේ බැංකු ගිණුමේ හර පැත්තේ ඩොට් කියලා කියන්නේ මම තැන්පත් කළාට බැංකු ප්‍රකාශයට බැරවුන් නැතිව නේද? බැංකු ගිණුමේ හර පැත්තේ ඩොට් කියලා කියන්නේ බැංකු ගිණුමේ හර පැත්තේ ඩොට් කියන්නේ මම තැන්පත් කළාට බැරවුන් නැතිව නේද? එහෙනම් තැන්පත් කළාට බැරවුන් නැහැ කියලා කියන්නේ මොකක්ද? තැන්පත් කළා නමුත් උපලබ්ධි නොවු චෙක්. එහෙනම් ආයෝජන ආදායම් 1200ක චෙක් එකක් එහෙමයි. සහ පාලගේ චෙක් එකක් එහෙමම තමයි. ඊට පස්සේ අන්න බැර පැත්තේ කියන්නේ කවුද? නිකුත් කරනවා. හැබැයි නිකුත් කරපු චෙක් තුනක් බැංකු ප්‍රකාශයේ තිබෙන්නේ නැහැ. ඒ කියන්නේ නිකුත් කළාට ඒවා ඉදිරිපත් වෙලා නැහැ. එහෙනම් එන්න මාලිනී 4100යි. මේ අපි හොයාගත්ත වෙන්න. ප්‍රචාරණය 2100යි. සමාජික මුදල් 750යි. එච්චරයි. එහෙනම් මෙතන මුල ශේෂය දාමු 12300යි. ඒකට ගලපමු මෙන්න මේ ටික 100යි 200යි 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 9යි 6යි 50යි 9යි 3 12යි 2 පැතිරි වෙනදම 7යි 7යි 2 9යි 19250යි 1950යි අනිකලා බිඳුවයි 12න් 9ක් 3යි 8යි 8න් එකක් 7යි 8න් එකක් 7යි 8න් එකක් 7යි 8න් එකක් 7යි එකෙන් බිඳුවක් එහෙනම් 17300 නම් ගහන්න වෙනවා ඒ කියලා ලියන්න බැංකු ප්‍රකාශනය අනුව ශේෂය පුංචි ගාලක් සිදුවේ අනේ දැක්කද ලස්සනට 17300 ආවා ඔය ගානේ තියෙන අවසාන ශේෂය මම ගත්තා මෙතනින් දැක්කද එහෙම ගත්තේ කොහොමද සංසන්දනය කරලා මම හිමින් වැරදි අඩුපාඩු ටික එක තැනකට ගොනු කරගත්තා ගොනු කරගත්තු ඒවා ගැලපුවා ගලපලටක් ගලේ ශේෂයට ගියා හරිද හරි යම් ප්‍රශ්නාංක 115 ප්‍රශ්නාංක 115 තර වගේම සංසන්දනය කිරීමකට යමු ප්‍රශ්නාංක 115 තර වගේම සංසන්දනය කිරීමකට යමු අනිත් පැත්ත තොරතුරු නැහැ මං හිතන්නේ තොරතුරු නැහැ මේ පැත්තේ තොරතුරු හරි යමු ශේෂය ඊගේ 23790යි හරි ඒක තියෙනවා ශේෂයේ විදිහට බැර වෙලා ඊට පස්සේ කියනවා සිල්වා 1580යි ඔව් සිල්වා බැර වෙලා ඊට පස්සේ මාලිනී පීරිස් 930යි පීරිස් බැර වෙලා දෙපැත්තටම ටික් ගන්න ඊළඟට සිරිසේන අපේ සිරි මෙතන හර වෙලා අපේ සිරි මෙතන හර වුණාට සිරි බැර වෙලාද ඔව් සිරි බැර වෙලා සිරි වෙලාවට බැර වෙලා සහ සාමා ජනප්‍රියයි සාමා 6240ක් හර වුණාට සාමා බැර වෙලාද සාමා බැර වෙලා නැහැ අන්න ඩොට් සාමා ඩොට් ඊළඟ බැර පැත්තට එන්න මාලිනී 1500යි අන්න මාලිනී හර වෙලා 1500යි මාලිනී හර වෙලා 1500යි ඊළඟ විජේරත්න 4330යි ඔන්න ඔය විජේරත්න කියන ගානේ බැංකු ප්‍රකාශයේ තියෙනව නේද මේ බැංකු ප්‍රකාශයේ විජේරත්න කියලා කෙනාට එන්න ඕනේ 4330 එතන ටයිපින් මිස්ටේක් එකක් තියෙනවා එයා දාලා තියෙන්නේ 4300 කියලා හරි විජේරත්න හරි කියලා හිතන්නකෝ ඔක ටියුට් එක තිබ්බනම් නිවැරදි කරගන්න තිබ්බා ඊළඟ ධර්මසිරි ධර්මය රකින්න ධර්මසිරි 880යි ධර්මසිරි හර වෙලාද ධර්මසිරි හර වෙලා නෑ
ධර්මසිරිට ඩොට් එක. ජයකොඩි සහ සමාගම. ජයකොඩි බැර වුණාට හර වෙලා නැහැ. එහෙනම් ජයකොඩි හර වෙලා නැහැ. එහෙනම් ජයකොඩිට ඩොට් එක අවසාන ශේෂය වගේ. හරි. එහෙනම් බැර පැත්තේ ඩොට් හිටියේ කවුද? ධර්මසිරි සහ ජයකොඩිත්. හර පැත්තේ ඩොට් හිටියේ කවුද? සාමත්. හරි. දැන් අපි යම් මේවල එකතුන් හරිද වැරදිද බලන්න නේ. යා. එකතුන් හරිද වැරදිද බලන්න. හර පැත්ත බැංකු ගිණුමේ හර පැත්ත 23790යි 23790යි 1580යි 930යි 30070යි 6240යි 35610යි. හර පැත්ත එකතුව හරි. අපි යම් බැර පැත්තට 1500යි 4330යි 880යි 570යි 28330යි අන බැර පැත්තෙත් එකතුව හරි. දැන් යම් බැංකු ගිණුම හරි සැසඳුමට නැත්නම් ප්‍රකාශයට යම් බැංකු ප්‍රකාශයට යම් 23790 1580 හරි 1500ක් අඩු කරන්න 23870 එකත් හරි 930ක් එකතු කරන්න 24801ක් හරි 4330ක් අඩු කරන්න 20470යි එකත් හරි ආයි 3070ක් එකතු කරන්න 23540යි එකත් හරි 440ක් අඩු කරන්න 23100යි එකත් හරි 900ක් එකතු කරන්න 24යි 700ක් අඩු කරන්න 23යි 300යි එහෙනම් එකත් හරි. හරි එහෙනම් බැංකු ප්‍රකාශයේ කිසිම ප්‍රශ්නයක් නැහැ පුරස්නයක් නැහැ. එහෙනම් බලන්න දැන් අවසාන තත්ත්වය මොකක්ද? බැංකු ප්‍රකාශයේ හරියක්වත් ඩොට් එකක්වත් වැඩිච්ච නැති අය කී දෙනෙක් ඉන්නවද? බලන්න. සිල්වා වැටුණා, මාළනී වැටුණා, පීඩිස් වැටුණා, විජේරත් වැටුණා, රක්ෂණය වැටුනේ නැහැ. ස්ථාවර නියෝග රක්ෂණය වැටුනේ නැහැ. ඊළඟට ජයසිංහ වැටුනේ නැහැ. ඊළඟට බැංකු කාස්තු වැටුනේ නැහැ. එහෙනම් 3 දෙනෙක් ඉන්නවා ගලපිලි කරන්න. ඒ 3 දෙනාව අපි ගැලපුම් කරමු. එන්න ප්‍රශ්නාංක 115. ප්‍රශ්නාංක 115. සංශෝධිත බැංකු ගිණුම ශේෂය ඊගේ බලන්න දී ඇති ශේෂය කීයද? 28330යි. 28330යි. දී ඇති ශේෂය ඊගේ 28330යි. 28330යි. මේකට ගැලපිලි කරන්න ඕන මොනවාද? බැංකු ගාස්තු නේද? සටහන් උන් නැති බැංකු ගාස්තු 700යි. ඊළඟට ජයසිංහ කෙලින්ම චෙක් එකක් දාලා ජයසිංහ අපේ ජයසිංහ නොකියමයි චෙක් දාන්නේ. ජයසිංහ දාලා 900ක චෙක් එකක්. රක්ෂණය 440යි. රක්ෂණය 440යි. එනම් එච්චරයි නේද? එහෙනම් අපි මේ ටික තුලනය කරලා අපි ගමු අවසාන ශේෂය. මේ ටික තුලනය කරලා ගමු අවසාන ශේෂය. මේ ටික තුලනය කරලා අපි ගමු අවසාන ශේෂය. හරි. එන්න වැඩි පැත්තේ එකතු කරමු 30යි 9යි 3යි 12න් 2 3යි 9යි 3යි 12න් 2 එකක් ඉදිරියට දැම්මා 8යි 8යි 9යි
29,230යි 29,230යි. සංශෝධිත ශේෂය පගේ සංශෝධිත ශේෂය පගේ බලන්න 29,230න් අඩු කරමු 700යි ආයි 440යි 28,090යි. එනම් අවසාන ශේෂය එනවා 28,090යි 28,090යි 28,090යි. හරි. ඊට පස්සේ මෙන්න මේ ශේෂය ඊගේ 28,090යි. මේක පදනම් කරගන්නවා අපි අපේ සැසඳුමේ ශේෂයේ විදිහට සංශෝධිත බැංකු ගිණුම අනුව ශේෂය බැංකු සැසඳුම් පත්‍රය කියලා දාලා හර පැත්තේ තියෙන නිසා ඉතිරිය කීයද ගන්නේ 28,090යි 28,090යි 28,090යි. හරි. හර පැත්තේ තියෙනකොට අපි එකතු කරන්නේ කාවද? නිකුත් කළ නමුත් ඉදිරිපත් නොවු චෙක් සහ බැර වැරදි අඩු කරන්නේ තැන්පත් කළ නමුත් උපලබ්ධි නොවු චෙක් සහ හර වැරදි. නිකුත් කළ නමුත් ඉදිරිපත් නොවු කියන්නේ බැර පැත්තේ ඩොට්. බලන්න බැර පැත්තේ ඩොට් කවුද කියලා? බැර පැත්තේ ඩොට් කවුද? ධර්මසිරි. ධර්මයේ අයියා. ධර්මසිරීට ඩොට් එක ආව නේද? 880 ධර්මසිරි 880. ඊළඟට ජයකොඩිට ඩොට් එක ආව 570යි. හරි එච්චරයි. ඊළඟට හර පැත්තේ ඩොට් සාමා විතරයි හර පැත්තෙන් ඩොට් එකකටවත් ඉඳියේ. සාමා 6,240යි. මේකේ වැඩියෙන් එකතු වුණා අඩුවෙන් එකතු වුණා කියලා කතන්දරයක් තිබ්බේ නැහනේ. එහෙනම් හර වැරදිත් නෑ බැර වැරදිත් නෑ. එච්චරයි. එහෙනම් අපි ගාන තුලනය කරමු. තුලනය කරලා ඒ ගානත් ඉවර කරලා අපි යන්ටක් කාලා ඊළඟ ගානට යන්න. 0යි 8යි 7යි 15න් 5 එකක් විතරයි 13යි 14යි 0යි 9යි 5යි 14න් 4 9යි 5යි 14න් 4 එකක් විතර ඉමෙට දැම්ම 5යි 9යි 29යි 540යි. ඒකෙන් අඩු කරා 6240ක්. අන්න අවසාන උත්තරේ එනවා අපිට 0යි 5න් 2ක් 3යි 9න් 6ක් 3යි 23යි 300යි. එහෙනම් ලස්සනට අවසාන උත්තරය මේකිනුත් මතු වෙනව නේද? එහෙනම් ඒක කරලා ලියන්න. එම නිසා බැංකු ප්‍රකාශනය අනුව ශේෂය ඉතිරිය බැංකු ප්‍රකාශනය අනුව ශේෂය ඉතිරිය. බලන්න හැම තැනින්ම එකම උත්තරය එන විදියට කොහොමද ගන්නෙ මෙහෙම. අදාළ තොරතුරු ටික විතරක් ගැලපුවා නම් අපිට එකම පිළිතුර ගන්නට පුළුවනි. නේද? එකම උත්තරය නැත්නම් එකම පිළිතුර ගන්නට පුළුවනි. හරිද? එහෙනම් ටක් ගාලා මේක ගැලපීම් කරන්න. ටක් ගාලා මේක ගැලපීම් කරන්න. තම තමන්ගේ අඩුපාඩු තියෙනවා නම් හදා ගන්න. අපි යන් ඊළඟ එකට ප්‍රශ්න අංක 116. ප්‍රශ්න අංක 116. ප්‍රශ්න අංක 116. අපි ඒකෙත් අර වගේම සටහන් කරලා සංසන්දනය කරගෙන යනවා. හරි? චුට්ටක් කල්පනාවෙන් ඉන්න මේකෙදි මම ඔයගොල්ලන්ට කිව්වා කාල වෙනස්කම් කියන එක යටතේ කිසියම් චෙක් පතක් මම අද නිකුත් කරත් මම අද තැන්පත් කරත් මේක අදම තැන්පත් වෙන්න අදම නිකුත් වෙන්න කියලා නීතියක් නැහැ. උපරිම කාලයේ මාස 6ක් යටතේ මේක නිකුත් වෙන්න ඉදිරිපත් වෙන්න තැන්පත් වෙන්න පුළුවන්. එහෙනම් ගිය මාසේ චෙක් මේ මාසේ ඉදිරිපත් වෙන්න බැරිද? පුළුවන්. ගිය මාසේ තැන්පතු මේ මාසේ උපලබ්ධි වෙන්න බැරිද? පුළුවන්. ඔළුවේ තියාගන්න. ඔළුවෙන් යන්න. බැංකු ගිණුමේ හර පැත්තේ 8000ක් තියෙනවා. ඒක ශේෂයේ විදිහට බැංකු ප්‍රකාශයේ තියෙන 9000ක්. අන්න මුල පොඩි වැරැද්දක් තියෙනවා. පොඩ බලන්න පසුගිය මාසයේ තොරතුරු තියෙනවලු. අන්න තියෙනවා පසුගිය මාසයේ ගෙවීම් සඳහා ඉදිරිපත් කරන නැමැති චෙක් 2000ක් තියෙනවා. ඒ කියන්නේ
2000ක් තියෙනවා. එහෙනම් පසුගිය මාසයේ ඒ 2000යි උපලබ්ධි නොවූ 1000යි එකට මේකට ගැලපුවා නම් මුල ශේෂ දෙක සමානයි නේද? ඈ ඔය කියන්නේ ගිය මාසයේ අවසානයේ අපි හදන සැසඳුම ගැන. ඒක අතාරින්න. ඒක ඕනේ නැහැ. යන් ඉස්සරහට යන්. ඊට පස්සේ කියනවා මහාදේවරාස බලන්න මහාදේවරාස හර වෙලා. බැර වෙලාද මහාදේවරාස? ඔව් බැර වෙලා. ධර්මදාස හර වෙලා. ධර්මදාස බැර වෙලාද? ධර්මදාස බැරත් වෙලා. හරි දාගන්න. නානායක්කාර හර වෙලා. නානායක්කාර බැර වෙලාද? ඔව් නානායක්කාර බැරත් වෙලා. දයානන්ද අපේ දයා හර වුණාට දයාව බැර කරගත්තේ නෑ. දයාට ඩොට් එකක් තියන්න. අතුකෝරල ඩයල් එක හර වුණාට බැර වුණේ නැහැ. එයාට ඩොට් එකක් තියන්න. කරුණාරත්න කරුණේ හර වුණාට කරුණේ බැර වෙලා නැහැ. කරුණේ බැර වෙලා නැහැ. එච්චරයි. බැර පැත්ත මුදල් 1600යි. බලන්න මුදල් කියලා හර වෙලා තියෙනවා 1600ක්. ගැනිලි 1025යි. ගැන්ලි ආව් තියෙනවා 1025 2000ක්. දැන් දෙකම හරි. කුලසේකර නුවන් කුලසේකර නෙමෙයි නිකං කුලසේකර 4400යි. ඔව් හර වෙලා. සිරිමල් 2600ක් බැර වුණා. සිරිමල් 2600ක් හර වුණා. ඊළඟ මුදල් 3600යි. මුදල් හර වෙලා 3600යි. වේතන 3400යි. වේතන චෙක් එක තාම ගිහිල්ලා නැහැ. ඇයි වේතන චෙක් එක 1030නේ. තාම ඇතුලේ තියෙන්නේ 1028 වෙනකන් විතරයි. එහෙනම් වේතන කියන චෙක් එක ගිහිල්ලා නැහැ. ඩොට් එකක්. ලිපි ද්‍රව්‍ය ඒක ගිහිල්ලා නැහැ. එහෙනම් ඩොට් එකක්. එහෙනම් එච්චරයි. එකතුන් ටික බලන්න. එකතුන් වල අවුලක් නැහැ. එකතුන් ටිකේ අවුලක් නැහැ. එකතුන් වල අවුලක් නැහැ. එහෙනම් දැන් බලමු බැංකු ප්‍රකාශය. බැංකු ප්‍රකාශයේ හරියක්වත් ඩොට් එකක්වත් වැටුන් නැති අයිටම. යන්න උඩ ඉඳන් බලන්න චෙක් එකක් බැර වෙලා තියෙනවා 1000ක් කියලා. බලන්න 3.3 චෙක් එක බැර වෙලා තියෙන්නේ. හැබැයි මම 3යි කීයද චෙක් තැන්පත් කරන්න ගත්තේ බලන්න මගේ බැංකු ගිණුමේ 3.4 වෙනිදට තමයි මම මුල්වරට චෙක් එකක් තැන්පත් කළේ. 3.4 වෙනිදට තමයි මම හා පුරා කියලා චෙක් එකක් බැංකුවේ තැන්පත් කළේ. නමුත් 3.3 චෙක් එකක් තැන්පත් වෙලා. මෙහෙම කොහොමද වෙන්නේ? මෙහෙම වෙන්න බැරිද? ගිය මාසයේ චෙක් එකක් මේ මාසයේ තැන්පත් වුණා කියලා හිතන්න බැරිද? ගිය මාසේ එකක් මේ මාසේ ආවා කියලා හිතන්න පුළුවන් නේද? එකක් තමා. හරි දාගන්න. ඊළඟට බලන්න 3.5 ආපු කියන්නේ පොඩේ. බලන්න බැංකු ගිණුමේ මම චෙක්පත් තැන්පත් කරන්න අරන් තින්නේ මහාදේවරාසට 3 වෙනි මාසේ 4 වෙනිදා. මම 4 වෙනිදා පටන් ගත්තා නම් ඊළඟ දවසේ 5 වෙනිදා 6 වෙනිදා 7 වෙනිදානේ. එහෙනම් බැංකු ප්‍රකාශයේ චෙක්පත් බැර වෙන්නත් ඕන 3 වෙනි මාසේ 4 වෙනිදා ඉඳන්. හැබැයි බැංකු ප්‍රකාශයේ 3 වෙනි මාසේ 3 වෙනිදා චෙක් එකක් තැන්පත් වෙලා බැර වෙලා. එහෙම වෙන්නේ කොහොමද? මම හෙට දාන බිත්තරේ අද වැටෙන්නේ නැහනේ නේද? කිකිලි හෙට දාන බිත්තරේ අද වැටෙන්නේ නැහනේ. හැබැයි මෙහෙම වෙන්න පුළුවන්. කිකිලි තටමල ගිය මාසේ ඉඳන් තටමල මේ මාසේ බිත්තරයක් දාන්න පුළුවන්. එතකොට ඒක ගණන් ගන්නේ මේ මාසෙට නේ? ගිය මාසේ ඉඳන් දානවා මේ මාසෙට තමයි ගණන් ගන්නේ. එහෙනම් ගිය මාසේ තැන්පත් කරපු චෙක් එකක් මේ මාසේ තමයි බැංකුවට වැටිලා තියෙන්නේ. ඒක තමයි 3.3 කියන එකෙන් අදහස. 3 වෙනි මාසේ 3. එතකොට මේ මාසේ චෙක් තැන්පත් කරන්න අරන් තියෙන්නේ මේ මාසෙට 3.4 ඉඳන්. හැබැයි 3.3 වෙනිදාටම චෙක් එකක් තැන්පත් වෙලා. කොහොමද එහෙම වෙන්නේ?
එහෙම වෙලා තියෙනවා නම් ඒකට එකම හේතුවයි වෙන්න පුළුවන්. ඒ මොකක්ද? පෙර මාසයක චෙක් මේ මාසේ තැන්පත් වෙලා. පෙර මාසයක චෙක් මේ මාසෙට ඇවිල්ලා. හරි? එහෙම විතරයි වෙන්න පුළුවන්. යන් ඉස්සරහට කියන්නේ පෙර මාසයක චෙක් මේ මාසෙ ඉදිරිපත් වීම. හරි? ඊළඟට ඒක හරි. ඊට පස්සේ 1023 චුට්ටක් ඔයා දැකලා තියෙනවද? සාමාන්‍යයෙන් අපි නාම ලේඛනය ගත්තත් නැත්නම් අපි ගත්තු බිල් පොතක් ඉස්කෝලේ තියෙනවා බිල් පොතක්. බිල් පොතක අංක යන්නේ 1 ඉඳන් 100ට. 100 ඉඳන් 1000ට. 1000 ඉඳන් ලක්ෂයට, ලක්ෂයේ ඉඳන් මිලියනයට. ඔහොමනේ බිල් පොතක අංක ගණිතය වෙන්නේ නේද? 1 2 3 4 5 6 7 8 ඔහොමනේ වෙන්නේ නේද? හැබැයි කවදාකවත් දැකලා තියෙනවද 1 2 3 හිස්තැනක් 6 7 8 5 කියලා? ඒ කියන්නේ එක පෙළට යන්නේ නැතුව ඒක අස්සේ ඊට කලින් ඒවා ඇවිල්ලා දැකලා තියෙනවද? නෑ නේද? එහෙම සාමාන්‍යයෙන් එන්නේ නැහැ. හැබැයි මම චෙක් එක පෙළට නිකුත් කළාට මෙම චෙක් එක පෙළට නිෂ්කාශනය වෙන්නේ නැහැ. මම චෙක් එක පෙළට නිකුත් කරනවා. බලන්න බැර පැත්තෙන් 1024 1025 1026 1027 1028 1029 30 31 මම එක පෙළට නිකුත් කළා. හැබැයි මේවා එක පෙළට හර වෙන්නේ නෑ. චුට්ටක් බලන්න. පරණ චෙක් එකක් මේ මාසේ නිකුත් වෙලා 1023 කියලා. මේ මාසේ මම බැර පැත්තෙන් චෙක් නිකුත් කරන්න ගත්තෙත් 1024න්. හැබැයි බැංකු ප්‍රකාශයේ තියෙනවා චෙක් එකක්. බැංකු ප්‍රකාශයේ තියෙනවා චෙක් එකක් 1023 කියලා. ඒ කියන්නේ අපිට එතනින් චුට්ටි අයිඩියා එකක් ගන්න පුළුවන්. මොකක්ද මේ? ගිය මාසේ චෙක් එකක් තමයි මේ මාසේ ඉදිරිපත් වෙලා තියෙන්නේ කියලා. මේ මාසේ චෙක් ඉදිරිපත් කරන්න ගත්තෙත් 1024. 1024. එහෙනම් ඊට කලින් තිබ්බ චෙක් එකක් මේ මාසේ ඉදිරිපත් උනේ කොහොමද? එහෙනම් ඒකට දෙන්න තියෙන එකම අර්ථකථනය තමයි ගිය මාසේ චෙක් එකක් මේ මාසේ ඉදිරිපත් වීම. හරි? එහෙනම් එකටත් හරිය දාන්න. ඊට පස්සේ බලන්න ලාභාංශ චෙක් පොත් ගාස්තු බැංකු ගාස්තු කියන ඒවාට හරියක්වත් ඩොට් එකක්වත් වැටලා නැහැ. එහෙනම් අපි උන්ව දාලා හදමු සංශෝධිත බැංකු ගිණුම. උන්ව දාලා හදමු 116 ගානේ සංශෝධිත බැංකු ගිණුම. ප්‍රශ්නාංක 116 අපි හදමු සංශෝධිත බැංකු ගිණුම. එන්න සංශෝධිත බැංකු ගිණුම. සංශෝධිත බැංකු ගිණුම. සංශෝධිත බැංකු ගිණුමට ගන්න දැනට හදලා තියෙන වැරදි ශේෂය 4400යි. 4400යි. හරි. ඒකට ගලපන්න ඕනි කාවද? ලාභාංශ රුපියල් 8000යි. ඊළඟට චෙක් පොත් ගාස්තු රුපියල් 50යි. බැංකු ගාස්තු රුපියල් 100යි. එච්චරයි. අනිත් කට්ටියට හරි වැටලානේ. එහෙනම් එච්චරයි. තුලණය කළා 12400යි. 12400යි. සංශෝධිත ශේෂය පර්ගේ 12250යි. නම් සංශෝධිත ශේෂය ඊගේ 12250යි. 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 හරි. එහෙනම් එච්චරයි අපි යම් මේකෙන් සැසඳුම හදන්න. එතකොට මට ඔයගොල්ලන්ට කියන්න ඕන උනේ ගිය මාසයේ චෙක් එකක් වුණත් මේ මාසයේ ඉදිරිපත් වෙන්න පුළුවන්. ඒක වරදක් නෙවෙයි. ගිය මාසයේ චෙක් එකක් මේ මාසයේ ඉදිරිපත් වෙන්න පුළුවන්. ඒක වරදක් නෙවෙයි. හරියට නිකන් ඔක හොඳ උදාහරණයක් කියන්න පුළුවන්. ඒක මෙතන හරි නෑ. දැන් හිතන්න අපි මෙහෙම ගමු. ගිය අවුරුද්දේ බීම බෝතලයක් මේ අවුරුද්දේ බිව්වා. මැරෙනවද? නෑ, මැරෙන්නේ නෑ. බැංකු සැසඳුම් පත්‍රය.
හැබැයි මෙහෙම නම් වෙනවා. ඊයේ හදපු කෑම එකක් අද රැයට කෑවොත් අර කොත්තුවක් කෑවට වඩා හොඳයි. කඩෙන් බෙහෙත් ගන්න ඕනෙත් නැහැ. ඒ වගේ. එහෙනම් ඊයේ හදපු කෑම අද කන්න බැරිද? කන්නම බැරිද? කන්න පුළුවන්. මේ වගේ තමයි මේකත්. ගිය මාසේ නිකුත් කරපුවා මේ මාසේ ඉදිරිපත් වෙන්න පුළුවන්. හොඳේ? එහෙනම් යම් සංශෝධිත බැංකු ගිණුම අනුව ශේෂය හර නිසා ඉතිරිය 12250යි. 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 හර නිසා එකතු වෙනවා නිකුත් කළ නමුත් ඉදිරිපත් නොවූ චෙක් සහ බැර වැරදි අඩු වෙනවා තැන්පත් කළ නමුත් උපලබ්ධි නොවූ චෙක් සහ හර වැරදි බලන්න. දයානන්ද හර වුණා බැර වුණේ නැහැ. එහෙනම් දයානන්ද තැන්පත් කළාට උපලබ්ධි නොවූ චෙක් එකක්. දයා 2800යි. දයා එක්ක යන කට්ටියක් තමයි කවුද? අතු කෝරළ දයා 2800යි. අතු කෝරළ 200යි. ඊළඟට කරුණාරත්න 400යි. ඒ කට්ටියම හර වුණාට බැර වුණේ නැහැ. හර වුණාට බැර වුණ නැත්නම් අපි ඒගොල්ලන්ට කියන්නේ තැන්පත් කළාට උපලබ්ධි නොවූ චෙක්. ඊළඟට බැර පැත්තේ මනෝහරන් ගියෙත් නෑ නේද? අන්න මනෝහරන් කීයද? 3800යි. මනෝහරන් 3800ක් ඉදිරිපත් නිෂ්කාශනය වුණෙත් නැහැ. කියන්නේ ඉදිරිපත් වුණේ නැහැ. නිකුත් කළ නමුත් ඉදිරිපත් නොවූ චෙක් මනෝහරන් 3800යි. වේතන බැර වුණාට ඉදිරිපත් වුණේ නැහැ. අපි ඩොට් එකක් තිබ්බා 3400යි. ඊට පස්සේ ලිපි ද්‍රව්‍යයත් එහෙමම තමයි. එයාත් හර වුණේ නැහැ. එනම් 400යි. එච්චරයි නේද? අර දෙන්නා යට දෙන්නනේ මේ බලන්න. මම කිව්වේ ගිය මාසයේ ඉදිරිපත් කරන මෙරි චෙක් 2000ක් තියෙනවා. ඒක තමයි මෙතන 1023 කියලා ඉදිරිපත් උනේ. ඒ දෙකට හරියක් දැම්මා. මෙතන තියෙනවා ගිය මාසයේ උපලබ්ධි නොවූ චෙක් 1000ක්. ඒක තමයි මේතන 3.3 කියලා චෙක් කියලා තැන්පත් උනේ. එහෙනම් එකට එක හරියක් දාන්න. එතකොට එකට එක ක්ලෝස්. දැන් අපේ ගාන අවසන් කරමු. එන්න අපේ ගාන අවසන් කරමු. 3000යි 0.8යි 8යි 16යි 8යි 8යි 16න් 6යි එකක් විතර මෙතන තමයි 3 3 6 1 7 850යි 2යි 7යි 9යි 19850යි වරහන් 3000යි 3400යි 50යි 8න් 4ක් 4යි 8න් 4ක් 4යි 9න් 6ක් 9න් 3ක් 6යි 1යි 16450යි ඒකට ලියනවා. එම නිසා බැංකු ප්‍රකාශනය අනුව ශේෂය පුංචි කෑල්ලක් ඉතිරිය. බැංකු ප්‍රකාශනය අනුව ශේෂය පුංචි කෑල්ලක් ඉතිරිය. බැංකු ප්‍රකාශය අනුව ශේෂය පුංචි කෑල්ලක් ඉතිරිය. බලන්න මෙතන තියෙනව නේද අවසාන ශේෂය 16450. ඒක තමයි අපි හැමතිස්සෙම මෙතනින් ගන්න ඕන ශේෂය. දැක්කද? අපි විසින්ම වැරදි සොයාගෙන අපි විසින්ම එම වැරදි ගිණුමේ ශේෂවලට ගලපලා අපි විසින්ම නිවැරදි කිරීම කරනවා. අන්න හරි ගාන. අන්න නියම ගණන්. හැබැයි නියමම ගාන මේක නෙමෙයි. මේක ඇවිල්ලා මේ ක්‍රමයේ යටතේ තියෙන පළවෙනි ගාන. එතකොට පළවෙනි ගාන පට්ට ලේසි. ඒතර පළවෙනි ගානෙන් දාගන්න ඔළුවට දැනුම මොකක්ද ඔළුවට දාන දැනුම? ගිය මාසයේ දේවල් මේ මාසයේ ඉදිරිපත් වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන් නේද? ගිය මාසයේ දේවල් මේ මාසයේ ඉදිරිපත් වුණොත් ඒකට එක කපලා දානවා. ඉදිරිපත් උනේ නැත්නම්
ඉදිරිපත් උනේ නැත්නම් ඒක මේ මාසයේ නිකුත් කළ නමුත් ඉදිරිපත් නොවූ චෙක් ගොඩට හෝ තැන්පත් කළ නමුත් උපලබ්ධි නොවූ චෙක් ගොඩට එන්න පුළුවන්. ඒක මේ මාසයේ ඉදිරිපත් උනේ නැතිනම්. ඊට පස්සේ මාස ගානක ඒවා එන්නත් පුළුවන්. මම කිව්වා චෙක් එකක උපරිම ජීව කාලය තියෙන්නේ සාමාන්‍යයෙන් මාස 6යි. එහෙනම් මාස 6ක් වෙනකම් මේක දිගට හරහට එන්න පුළුවන්. දිගට හරහට එන්න පුළුවන්. හරි? දිගට හරහට එන්න පුළුවන්. මෙන්න දාගන්නකො මේක.